අද අන්තර්ජාලය ඔස්සේ අප සමග දේවමයට සහභාගී වන ඔබ සියලු දෙනා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉතාමත් සාදරයෙන් ආදරයෙන් පිළිගන්න ලබනවා. සමිඳුන් ඔබ සමගයි ඔබ සමග සමගයි. ඔහු එක්කෙනෙක් අනිකෙකුට මොරගසමි සේනාවල ස්වාමීන් වහන්සේ සුද්ධය 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 මුළු පොළව උන්වහන්සේගේ තේජසින් පිරී තිබේ යයි කීවෝය. යාත්‍රා පොත්වල 7 වෙනි පිටුව දෙවිඳුන්ට ආශිර්වාද වේවා. මගේ රාජ්‍ය සදාතම ආශිර්වාද වේවා. සුළු මොහොතක් නිරද සිටමින් අපගේ හදවත් පිරිසිදු කරමු. ස්වාමීන් වහන්සේ අපට සමාව දෙන්න අපි ලෑස්ති වෙමු. අපගේ ජීවිතය කැප කරමු. 8 වෙනි පිටුවේ තිබෙනා වූ යාඥාව එක්ක කියමු. සියලු බලවත් දිව්‍යයන් වහන්සේ ඔබට සියලු ප්‍රකාශය ඔබට සියලු පැතින් දැනේ ඔබගේ කිසි රාසක් වස් නැත්තේය. එසේ සියලු බලවත් දිව්‍යයන් වහන්සේ අප විසින් ඔබට සම්පූර්ණ ලෙස ප්‍රේම කර පිණිසත් ඔබගේ සුද්ධ නාමයෙන් ක්‍රේස වර්ණනා කර පිණිසත් අපගේ ස්වාමී ක්‍රිස්තුස් වහන්සේ කල් කොටගෙන ඔබගේ සුද්ධානුභාවයෙන් අපගේ සිත්වල කල්පනා පිරිසිදු කළ මැනව. ආමේන්. පෞද්ගලික සිටිමින් ස්වාමීන් වහන්සේගේ කමාවෙන්ලා සිටිමු. ක්‍රියාවෙන් සහ වචනයෙන් කළ අවසන් පාපයක් දෙවියන් වහන්සේගේ අස්තිර බාර කරමු. මාගේ ස්වාමිනී මා තුළ තිබෙනා වූ පාපය කුමක්ද කියලා දැනගන්න ඔබ වහන්සේ කතා කළ මැනව. අපගේ පාපය ඔබ වහන්සේ කැප කරන්නට පෙර සිතා බලන්ට බලය දුන මැනව කියා ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටිමු. සිතින් සහ වචනයෙන් ස්වාමීන්ට විරුද්ධව අපට විරුද්ධව සමුගාට විරුද්ධව කළා වූ සෑම පාපයක්ම දෙවියන් වහන්සේගේ අත්දැක බාර කරමු. 14 වෙනි පිටුවේ තිබෙනා වූ සාමූහික පාපචාරකෙක් කියවමු. දයා කරුණා වෙලී ඔබ වහන්සේට විරුද්ධව දෙකිනෙකාට විරුද්ධව සිතින් වචනයෙන් හා ක්‍රියාවෙන්ද ඔබ වහන්සේගේ මැවිලට විරුද්ධව අපගේ නොදැනුවත්කම හා දුර්වලකම නිසා බලවත් අකීකරුකම නිසා පව් කර ඇති බව ඔබ වහන්සේට සහ අප සහෝදර සහෝදරියන්ට පාපෝච්චාරණය කරමු. අපි සැබවින්ම කනගාටු වෙමු. අතීතයේ සිදු වූ පව්වලට සමාවෙමි. ක්‍රිස්තුස් වහන්සේ තුළ නව ජීවනයට පැතුලක් කරන මෙන් යාඥා කරමු. ආමේන්. අනුග්‍රහණ කරුණා පූර්ණ දිවිදානෝ ඔබට සමාව දානය කර සියලු පාවිනු මුදා නව ජීවිතේ කාලයේද සුද්ධාත්මයන් අනුග්‍රහ සැනසෙල්ලද ඔබ වෙත දානය කරන සේක්වා. ආමේන්. පළමුවන කියවීම යසායා 6 වන පරිච්ඡේදයේ 1 වන පදයේ සිට 8 වන පදය දක්වා. උෂිය රජු අපවත් වූ අවුරුද්දේදී සමිදානන් වහන්සේ උසු උදාර වූ සිංහාසනයක් මත වැඩ හිඳිනු මම දිටිමි. උන්වහන්සේගේ සළුවෙන් දේවමාලිකාව පිරී තිබුණේය. සෙරප්පාවරු උන්වහන්සේ සිසාරා සිටියෝය. එක් එක්කෙනාට පියාපත් සය බැගින් තිබුණේය. දෙකකින් මුහුණ වසා ගත්තෝය. දෙකකින් ඇඟ වසා ගත්තෝය. දෙකකින් පියාසර කළෝය. එක්කෙනෙක් අනෙකෙකුට හඬ ගසමින් මෙසේ කීය. සුවිශුද්ධය සුවිශුද්ධය සුවිශුද්ධය. සෞබලති සමිදානන් වහන්සේ සුවිශුද්ධය. උන්වහන්සේගේ තේජසින් මුළු ලොව පිරී ගියේය. ඔවුන්ගේ මොර ගැසීමේ හඬට දේවමාලිකාවේ අත්තිවාරම සැලවුණේය. දේවමාලිකාවද දුමෙන් පිරුණේය. එවිට මම මෙසේ කීමි. අහෝ මාවැනි කාලකන්නියෙක්, මට කිසි බලාපොරොත්තුවක් නැත. මන්ද අපවිත්‍ර තොල් ඇති මිනිසකු වන, අපවිත්‍ර තොල් ඇති සෙනගක් අතර ජීවත් වන මම සියලු බල ඇති සමිදානන් වන රජාණන් වහන්සේ මාගේ දෑසින්ම දිටිමි.
එවිට සෙරාප්පරයෙකුගෙන් එක්කෙනෙක් අඬුවකින් පූජාසනය මත්තෙන් ගත් ගිනි අඟුරක් රැගෙන මා ළඟට පියාසර කර આવොත් එය මාගේ මුඛයෙහි තවරා මේ නුඹේ තොල්වල තවරුණේය. මෙසේ නුඹේ අපරාධය පහ කරන ලද්දේය. නුඹේ පාපය කමා කරන ලද්දේයයි කීය. මෙසේ එවිට මම කවරෙකු යවම්ද? අප වෙනුවෙන් යන්නේ කවරෙක්ද? කියන සමිදානන් වහන්සේගේ හඬ මට ඇසුණේය. මමද මෙන්න මම මෙහිය. මා යවමනවයි කීමි. දේව වාක්‍යසේය. රෝම 8 වන පරිච්ඡේදයේ 12 වන පදයේ සිට 17 වෙනි පදයේ දක්වා. එබැවින් සහෝදරවරුනි, මාංශයට ගැතිව ජීවත් වීමට අප මාංශයට බැඳී නැත. ඔබ මාංශයට ගැතිව ජීවත් වන්නහු නම් මරණයට පත්වනු ඇත. එහෙත් ආත්මයාණන් මගින් ඔබ මාංශික ක්‍රියා නසන්නහු නම් ඔබ සැබවින්ම ජීවත් වන්නහුය. දේවාත්මයාණන් විසින් මඟ පෙන්වනු ලබන්නෝ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. මන්ද ඔබ ලබා ඇත්තේ නැවතත් බියගෙන දෙන වහල් සේවයේ තත්ත්වය නොව අබ්බා පියාණෙනි අමතා යාඥා කිරීමට ඉඩ ඇති පුත්‍රකම ලැබීමේ තත්ත්වයකි. අප දෙවියන් වහන්සේගේ දරුවන් බවට ශුද්ධාත්මයානෝම අප ආත්මය හා එක්ව සාක්ෂි දරති. අපි දරුවෝ නම් උරුමකාරයෝද වම්හ. දෙවියන් වහන්සේගේ උරුමකාරයෝද ක්‍රිස්තුන් වහන්සේ හා සමග හවුල් උරුමකාරයෝද වම්හ. මන්ද දැන් උන්වහන්සේගේ දුක් විඳීමේ පංගුකාරයන්න් වීමෙන් අනාගතයේදී උන්වහන්සේගේ මහිමේ පංගුකාරයෝද වම්හ. දේවාක්‍ය මෙසේය. සුභාසන කියවීම ශුද්ධ ජොහාන්තුමා විසින් ලියන සුභාරංචියේ 3 වන පරිච්ඡේදයේ පළමුවන පදයේ සිට 17 වන පදය දක්වා ලියවී ඇති සුභාරංචියට සවන් දෙන්න. ජේසුස් වහන්සේ සහ නිකොදෙමුස්. එකල පරිසරුන්ගෙන් කෙනෙක් වූද ජුදෙව්වරුන්ගේ ප්‍රධානියෙකු වූද නිකොදෙමුස් නම් මිනිසෙක් විය. ඔහු එක්රැයක උන්වහන්සේ වෙත આવුත් ගුරු දේවියනි. ඔබ දෙවියන් වහන්සේ වෙතින් වැඩම කළ ගුරුවරයෙකු යයි අපි දනිමු. මන්ද දෙවියන් වහන්සේ තමා සමග වැඩ නොසිටින සේක් නම් කිසිවෙකුට ඔබ කරන මේ හාස්කම් කර නොහැකියයි කීය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. යමෙක් නැවත නූපනහොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යය දැකගත නොහැකියයි. ඔහුට වදාළසේක. නිකොදෙමුස් කතා කරමින් මිනිසෙකු මහලුව සිටියේදී උපදින්නට පුළුවන් කොහොමද? දෙවන වරටත් ඔහු කුසට පිවිස උපත ලැබිය හැකිදයි ඇසීය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. යමෙකු වතුරෙන්ද ආත්මයන්ගෙන්ද නූපන්නහොත් ඔහුට ස්වර්ග රාජ්‍යයට පිවිසිය නොහැකියයි. ශරීරයෙන් උපදින දේ ශාරීරිකය. ආත්මයන්ගෙන් උපදින දේ ආත්මිකය. ඔබ නැවත උපදින්නට ඕනෑයයි මා කීවාට පුදුම නොවන්න. සුළඟ සිතූ තැන් වල හැමයි. එහි ශබ්දය ඔබට ඇසේ. එහෙත් එය කොතනින් එන්නේද කොතැනකට යන්නේදයි ඔබ නොදන්නහුය. ආත්මයන්ගෙන් ජනිත වූ හැම කෙනෙකුද එසේමයි වදාළසේක. මේ සිදුවිය හැක්කේ කෙසේදයි නිකොදෙමුස් පිළිවිසීය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් ඔබ ඊශ්‍රායෙල්හි කීර්තිමත් ගුරුවරයෙකු සිටියදීත් මේ දේ ඔබට තේරුම් ගත නොහැකිද? ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. අපි දන්නා දේ කියමු. දුටු දේ ගැන සාක්ෂි දරමු. එහෙත් අපේ සාක්ෂිය ඔබ නොපිළගන්නහුය. මා ඔබට ලෞකික දේ ගැන කී කලෙහි ඔබ විශ්වාස නොකරන්නෙහි නම් ලෝකෝත්තර දේ ප්‍රකාශ කළහොත් කෙසේ විශ්වාස කරන්නෙහිද? ස්වර්ගයෙන් බැස වදාළ මනුෂ්‍ය පුත්‍රයන් හැර අන් කිසිවෙකුට ස්වර්ගයට නොනැග්ගේය. පාලුකරෙහිදී මෝසෙස් සර්පයා ඇසූ ලෙස මනුෂ්‍ය පුත්‍රයන්ද උන්වහන්සේ කෙරෙහි අදහගන්නා සෑම දිනම සදාතන ජීවනය ලබන පිණිස ඔසවනු ලබන්නට ඕනෑය. දෙවියන් වහන්සේ ලෝකයට කොතරම් ප්‍රේම කළසේක්ද කීවොත් සුවකීය ඒකජාත පුත්‍රයන්න් උවද ලොවට දෙවා වදාළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනාම විනාශ නොවි සදාතන ජීවනය ලබන පිණිසය. හිතු සමිඳුන්ගේ සුභාසන මෙසේය.
ප්‍රිය සහෝදර සහෝදරයනි, අප පසුගිය සතියේ පෙන්තෙකොස්ත ඉරිදාව අපි සිහිපත් කරා. අද අපි නැවත වාරයක් ත්‍රිත්වයේ ඉරිදාව සිහිපත් කරන දවසයි අද. අපිට තේරුම් ගන්නට බැරි සත්‍යතාවයක් ත්‍රිත්වය, ත්‍රිඑක දෙවියන් වහන්සේ, පිය පුත්‍ර සුද්ධාත්මයන් වහන්සේ. අපි විශ්වාස කරනවා උන්වහන්සේ ත්‍රිඑක දෙවියන් වහන්සේ කියලා. විවිධාකාර ලෙස උන්වහන්සේ ඉතිහාසයේ ක්‍රියා කරා පියාණන් වහන්සේ හැටියට. ඒ වගේම උන්වහන්සේ පුත්‍රයන් වහන්සේ මේ ලෝකයට එව්වා. ඊළඟට උන්වහන්සේ ඔසවා ගනු ලැබුවෙන් පසු සුද්ධාත්මයන් වහන්සේව මේ ලෝකයට ප්‍රදානය කළා. දැන් මේ කාල පරිච්ඡේදයේ අපි විශ්වාස කරනවා සුද්ධාත්මයන් වහන්සේ ලෝක පුරා ක්‍රියා කරන කාලයකයි අපි ජීවත් වෙන්නේ. අපි මොහොතක් නිශ්චල වෙමු. ත්‍රිඑක දෙවියන් වහන්සේ මේ දැසන අප එකිනෙකාට ඔබ වහන්සේව තීරුම් ගන්නට යුක්ත මනසක් අපට දෙන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. අපි ක්‍රිස්තියානි සෙනගක් හැටියට එම නැත්නම් ඊශ්‍රායලයේ විසුණු ජුදෙව් සෙනග ඔවුන් කල්පනා කරා අපි තමයි බලවත්ම සෙනග, උගත්ම සෙනග, උසස්ම සෙනග. සමහර රටවල් වල සමහර අය කල්පනා කරනවා අපි දියුණු රටවල්, අනිත් අය නොදියුණු රටවල්. එහෙම නැත්නම් third world countries කියලා කියනවා. තුන්වෙනි ලෝකයේ රටවල්. එහෙම නැත්නම් සමහර අය කියනවා අපි ඇමරිකානුවන්, අපි රුසියානු ජාතිකයෝ, අපි ඊශ්‍රායල් ජාතිකයෝ. තමන්ගේ රට, තමන්ගේ ජාතිය ගැන උදම් අනන අවස්ථාවන් අපි දැකලා තිබෙනවා. අපි අන් අයට වැඩිය වැදගත්, අපි ඉහළින් සිටින්නේ. අන් අය සියලු දෙනාම අපිට වැඩිය පහළින් සිටින්නේ. සමහර අවස්ථාවලදී මම දැකලා තිබෙනවා විශේෂයෙන් ලංකාවේ ප්‍රවෘත්තිපත්වල විවාහය සම්බන්ධ දැන්වීම් පළ කරනකොට ඔවුන් සොයනවා සහකාරියන් සොයන වෙලාවල් වලදී මම දැක තිබෙනවා ඔවුන් සොයන්නේ උගත්, රෝමත්, කෙවල් දොරවල් හිමි, එහෙම නැත්නම් බැංකු සේවා නිලධාරිනියක්, ඒ වගේම සිංහල බෞද්ධ තමන්ගේ කුලේ, එහෙම නැත්නම් සිංහල කතෝලික අහවල් කුලේ. මෙන්න මේ විදියට තමයි තමන්ගේ සහකාරයා සොයන්නේ. ආදරේ බැඳීමකට වැඩිය විවාහය නැමැති නීතියේ වටපිටාවේ තිබෙන වත්කම්, පොහොසත්කම් එක්ක විවාහය නැමැති නීතියේ බැඳීමක් තමයි එතන සොයන්නේ. අද දවසේ තිබෙන සුභාරංචි කියවීම යොහන්තුමාගේ සුවිශේෂයේ 3 වෙනි පරිච්ඡේදයේ ඉතා සුපුරුදු කොටසක්. නිකදේමුස් කියන මිනිසයා උගත් මිනිසෙක්, පරිසවරේ, ජුදෙව් වරුන්ගේ ප්‍රධානියෙක්, ඊශ්‍රායල්හි සිටියා වූ කීර්තිමත් ගුරුවරයෙක්, දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව මනා ලෙස දැනගෙන සිටිය කෙනෙක්. සමහර කොටස් මේ අය කටපාඩමින් දැනගෙන සිටියා. අන් අයට ඒවා ඉගැන්වා වූ කෙනෙක්, ව්‍යවස්ථාව අකුරට පිළිපදින කෙනෙක්. ඔවුන් ව්‍යවස්ථාව ඒ තරම් දැනගෙන සිටියා. ඒ වගේම ව්‍යවස්ථාව සමග පුදුමාකාර ලෙස බැඳී සිටියා. නමුත් ඔවුන් දෙවියන් වහන්සේව දැන සිටියේ නැහැ. ඒ නිසා තමයි යේසුස් වහන්සේ මේ ජුදෙව් නායකයාට, එහෙම නැත්නම් පරිසවරුන්ගේ නායකයාට නිකදේමස්ට කියන්නේ දේව රාජ්‍යයට පිවිසෙන්න නම් ඒකාන්තයෙන්ම ඔබ නැවත ඉපදිය යුතුයි. ශාරීරියෙන් උපදින දේ ශාරීරිකය, ආත්මයන්ගෙන් උපදින දේ ආත්මිකය. පොළොවේ මිනිසෙන් නිතරම කතා කරන්නේ පොළොවේදී తాවකාලිකදී. නමුත් ආත්මික මිනිසයන් කතා කරන්නේ
ආත්මික දේ, සදාකාලික දේ ගැන. යේසුස් වහන්සේ නිකදේමුස්ට කතා කරන්නේ සදාකාලික ජීවනය ගැන. එය ලබා ගැනීමට එකම මඟ ආත්මික උත්පාදනයම නැත්නම් නැවත උපත බව උන්වහන්සේ තා පැහැදිලිව ප්‍රකාශ කරනවා. මේක තේරුම් ගන්නට නිකදේමුස්ට අමාරු වුණා. තවද යේසුස් වහන්සේ පවසනවා වතුරෙන් සහ ආත්මෙන් ඉපදීමක් ගැන. මේ වතුර ගැන විවිධ මත ඉදිරිපත් වෙනවා. එක මතයක් තමයි වතුර යනුවෙන් හඟවන්නේ සාමාන්‍ය ඉපදීමක්. ආත්මය යනුවෙන් හඟවන්නේ ඉහළින් ඉපදීමක් ගැන. ඉතින් කෙසේ හෝ යේසුස් වහන්සේ කතා කළ නිකදේමස්ටදී මේ කතා කළදී නිකදේමස්ට තීරුණේ නැහැ. යේසුස් වහන්සේ කතා කරන රාජධානිය ගැන නිකදේමස් දැනගෙන හිටියේ නැහැ. මේ නිකදයක් ඊටාම පැහැදිලිව සනාත වෙනවා. එනම් නිකදේමස් නියෝජනය කරන්නේ ඊශ්‍රායල් ජාතියේ විශ්වාසය නොකිරීම. මේක තමයි අපිට දැනගන්න පුළුවන් කාරණය. මුළු ඊශ්‍රායල් ජාතියේම විශ්වාස නොකිරීම සහ දැනගැනීමේ අඩුකම නිකදේමස් නියෝජනය කරනවා. ඉතිහාසයේ පුරාවටම අපි දකිනවා දිවසුවරු මේ දිව්‍ය තේමාව ගැන කතා කරලා තිබෙනවා. නමුත් යුදෙව්වරු උන්වහන්සේගේ සාක්ෂිය ප්‍රතික්ෂේප කළා. ඔවුන්ගේ පණිවිඩය ප්‍රතික්ෂේප කළා. පිළිගත්තේ නැහැ. ඔවුන්ට තීරුණේ නැහැ. අද වර්තමානයේ තත්වය කෙලෙසද? ඊශ්‍රායල් ජනයා තවමත් යේසුස් වහන්සේව පිළිගන්නේ නැහැ. ඔවුන් තාම බලාගෙන සිටිනවා ගැලවුම් කරුවෙක් එනතුරු. අප සභාව නව උත්පාදනය ගැන තබා තිබෙන විශ්වාසය කොයි ආකාරද? මේ ගැන අපිට ප්‍රශ්න කරන්නට සිද්ධ වෙනවා. යේසුස් වහන්සේ පවසනවා ඔබ ඊශ්‍රායල්හි සිටින කීර්තිමත්ම ගුරුවරයෙකුව සිටියදීත් මේ දේවල් දන්නේ නැද්ද කියලා. උන්වහන්සේ පුදුම වෙනවා. ඊශ්‍රායල් වල සිටියා වූ ශ්‍රේෂ්ඨතම ගුරුවරයා. නමුත් මේ සත්‍ය ඔහු දැනගෙන සිටියේ නැහැ. නැවත උත්පාදනය වෙන්න ඕනේ කියන කාරණය ඔහු දැනගෙන සිටියේ නැහැ. නිසා උන්වහන්සේ පුදුම වෙනවා. අද දවසේත් ඔබෙත් මගෙන් උන්වහන්සේ අසන ප්‍රශ්නය ඔබ තවමත් මේ කාරණය දන්නේ නැද්ද කියලා. තවද උන්වහන්සේ පවසනවා ස්වර්ගයෙන් බැසාවා වූ සහ ස්වර්ගයට නැග්ගා වූ එකම තැනන් වහන්සේ උන්වහන්සේ බව. මේ හරියට පොළොව සහ ස්වර්ග රාජ්‍ය යා කරන ඉනිමගක් වගේ උන්වහන්සේ පවසනවා ඒ ඉනිමග මමය කියලා. යේසුස් වහන්සේ තා පැහැදිලිව කිව්වා ජීවනයේද මාර්ගයේද සත්‍යයේද මමය. දෙවියන් වහන්සේ වෙතට යන්න පුළුවන් එකම මඟ උන්වහන්සේ. අපි ගණන් කතාව පොතේ 21 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ සිට 9 වෙනි පදයේ දක්වා කියවන කොටස අපි කියවනවා. මීට අදාළ කොටසක් එහි සඳහන් වෙනවා ලෝකඩ සර්පයා ගැන. මිනිස්සු එදා අකීකරුව මුරණ්ඩු වෙලා කැරලි ගස්සන වෙලාවේ ඔවුන් මෝසෙස්ට දෙවියන් වහන්සේගේ දාස්යන්ට විරුද්ධව මොරගසනවා. අපිට මේවද කන්න තියෙන්නේ, අපි මේ වනාන්තරයේ ඇවිල්ලා මේ විදිහට මැරෙන්න ඕනේද කියලා ඔවුන් මොරගසමින් ඔහුට විරුද්ධව ක්‍රියා කරන වෙලාවේ දෙවියන් වහන්සේ මේ සෙනගට දඬුවමක් දෙනවා. ඒ දඬුවම තමයි දෙවියන් වහන්සේ විසකුරු සර්පයන් නෙව්වා. සර්පයන් ඔවුන්ව දෂ්ට කරලා බොහෝ දෙනෙක් මැරුණා. ඒ වෙලාවේ මේ ඊශ්‍රායල් සෙනග පසුතැවිලි වෙලා ඔවුන් මෝසෙස් වෙතට ඇවිල්ලා ඔවුන් කන්න ලව් කළා. ඔවුන් දෙවියන් වහන්සේට සමාව ඉල්ලුවා. ඒ විට මෝසෙස් ඔවුන් වෙනුවෙන් යාඥා කරලා දෙවියන් වහන්සේ දුන් මඟ පෙන්වීම අනුව දෙවියන් වහන්සේ ඔවුන්ට කියනවා ලෝකඩ සර්පේ හදලා, පිත්තල සර්පේ හදලා ඒ සර්පයාව රිටක සිටවන්න. දෂ්ට කරා වූ සර්පයන් දෂ්ට කරා වූ ඕනෑම කෙනෙක් ඉක්මනට එතනට ගෙනල්ලා ඒ සර්පයා දෙස්සේම නැත්තම් ඒ රිට එතන ඒ සර්පයාව ගසා තිබුණු ස්ථානයේ දෙස ඇවිල්ලා ඒක බලද්දි
ඔවුන්ට සුවය ලැබුණා. යේසුස් වහන්සේ මෙන්න මේ කතාන්තරය අරගෙන උන්වහන්සේ ප්‍රකාශ කරනවා මනුෂ්‍ය පුත්‍රයාට මේ ලෙසම සිද්ධ වෙන්න තිබෙනවා. උන්වහන්සේ දෙස බලන අයට ජීවනය ලැබෙනවයි කියන කතාන්තරය තා පැහැදිලිව ප්‍රකාශ කරනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි, මේ දින කීපය දෙස අපි පසුගිය කාලේ අපි හැරිලා බැලීම ඉතාමත් වැදගත්. පසුගිය දිනවල ඇති වුණු සුලි කුණාටුව නිසා බොහෝ ගොවීන්ගේ ගහකොළ විනාශ වෙලා ගියා. කුරුල්ලන්ගේ කූඩු පවා කැඩී බිඳී ගියා. ඒකම ගම් වතුර නිසා වගා බිම් යට වෙලා ගියා. ගෙවල් දොරවල් වලට විශාල ලෙස හානි සිද්ධ වුණා. නායම් නිසා ජීවිත විනාශ වුණා. ඒ මදිවට අපිට අසන්නට ලැබුණා නැවක් ගිනිගෙන බුදු තීරය විනාශ වෙනවා. පරිසරය විනාශ වෙනවා. විෂ වායුව අද ඒ කාරණ කොටගෙන මිනිස්යන්ට භාංකාර තත්වයන් ඇති වෙලා තිබෙනවා. මේ සියල්ල සිද්ධ වෙන්නේ කොරෝනා වෛරසයෙන් බැටකන ලොක්ඩවුන් වෙලා සිටින මොහොතක. ඒ නිසා තත්වයේ ඊටාත්ම භයංකාරයි මිනිස්යන්ට. යොහන් තුමාගේ සුවිශේෂී අද අපි ඇසුවා කොටසීම යොහන් 3:19 කියනවා විනිශ්චය නම් මේ ලෝකයට ආලෝකය පැමිණ තිබෙනවා. නමුත් මිනිස්සු ආලෝකයට වැඩිය අන්ධකාරයට ප්‍රිය කරනවා. මේ ආලෝකය ඇවිල්ලා තිබෙනවා. ඒ ආලෝකයට වැඩිය මිනිස්සු අන්ධකාරයටයි ප්‍රිය කරන්නේ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ඒ ආලෝකය අපි දල්වන පහන් වැටි හෝ විදුලු බුබුලු නොවේ. ඒ ආලෝකයේ යේසුස් වහන්සේ ලෝකයට ගැලවීම ගෙනෙන එකම කාරණය යේසුස් වහන්සේ උන්වහන්සේ දෙස බලන සියල්ලන්ට බලාපොරොත්තුවක් තිබෙනවා, ජීවනයක් තිබෙනවා, ගැලවීමක් තිබෙනවා. මේ සත්‍ය වූ ආලෝකයේ වෙත හැරෙන පිණිස උන්වහන්සේ අපිට කතා කරනවා, ආරාධනා කරනවා. නමුත් අපි මේ ආලෝකයේ පසක දමමින් වෙනත් ආලෝකයන් පස්සේ යනවද? එහෙම නැත්නම් අපි අන්ධකාරයට ප්‍රිය කරනවද? ප්‍රේමවන්තයිනි, අපි මේ සත්‍ය වූ ආලෝකය වෙත හැරෙමු. උන්වහන්සේට අපේ ජීවිතවල ඉඩ දෙමු. අපි යාඥා කරමු. දෙවි පියාණනි, මේ උදෑසන සත්‍ය වූ ආලෝකයේ වෙත හැරෙන්න. ඒ සත්‍ය වූ ආලෝකය යේසුස් වහන්සේ ඔබ වහන්සේ ඒ තීරුම් ගන්නට අප සියලු දෙනාට ප්‍රඥාව දෙන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. දේව පිහිටයි. අපගේ සභාව උදෙසා දැන් අපි යතිමු. අපගේ අගරද ගුරුතුමන්, රදගුරුවරුන්, අනායකතුමන්ලා, පූජකතුමන්ලා සහ සියලු ගිහි සේවක සේවකයන් වහන්සේගේ දෑතට බාර කරන අතර ඔවුන් හට එඬේර සේවය නිසියාකාරව කිරීමට අවශ්‍ය ශක්තිය, ප්‍රඥාව හා මඟ පෙන්වීම ලබා දෙන ලෙසත් දැන්ට ලෝකයේ පුරා පැතිරෙන කොරෝනා වසංගතයෙන් ඔබගේ දරුවන් මුදා ගන්නා ලෙසත් අපි දෙවිඳුන් යතිමු. අපි ආඥා කරමු. විශේෂයෙන් අපේ රට ගැන අපි ආඥා කරමු. අපේ රට පාලනය කරන්නා වූ සියලුම නායකයින් අපි අපේ දෙවිතුමාණන් වෙත උසවා තබමු. විශේෂයෙන් ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු ඒ සියලුම රට පාලනය කරන්නා වූ නායකයින්, ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ සියලුම නිලධාරීන්ද, වෛද්‍ය අංශයේ සියලුම නිලධාරීන්ද අපි මේ මොහොතේ විශේෂයෙන්ම දෙවිඳුන්ගේ නාමයට ඔසවා තබමු. සමිඳුනි, ඔබ වහන්සේ අපට ලබා දුන්නු මේ ලස්සන රට අපගේ නොදැනුවත්කම නිසා විනාශයට පත් වෙලා තියෙනවා ස්වාමීනි. ඒ වෙනුවෙන් අපට කරුණා කරන්න, අපට ඉදිරියට කළ යුතු දේ ඔබ වහන්සේ උගන්වන්න ස්වාමීනි. පියාණනි, කොරෝනා වසංගතයේ හේතුවෙන් අපගේ ජීවිත එක්තැන් වෙලා තියෙනවා ස්වාමීනි. ඔබ වහන්සේ විශේෂ ඉඩක් අපිට ලබා දීලා තියෙනවා.
ඒ අවස්ථාව ගැන ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමීනි. විශේෂයෙන් මේ රටේ ජීවත් වන සියලුම ජනතාව ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා ස්වාමීනි. ඔබ වහන්සේගේ කැමැත්ත අප සියලු දෙනා තුළ ඉටු කරන්න දෙව් පියාණනි. පියාණනි තවදුරටත් අපගේ මේ ශ්‍රී ලංකාව ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. මෙහි අනාගතයේ ස්වාමීනි ඔබ වහන්සේට බාරයි. ඔබ වහන්සේගේ කැමැත්ත මේ රට තුල සිද්ධ කරන්න ස්වාමීනි. ඔබ වහන්සේ කැමැති ලෙසින් අපගේ අනාගතය නිර්මාණය කරන්න ස්වාමීනි. ඉදිරියට අප ජීවත් වෙන්නා වූ ආකාරය ගැන ස්වාමීනි ඔබ වහන්සේගේ කැමැත්ත පමණක් අප තුල ඉටු කරන්න ස්වාමීනි. මේ සියල්ල ඉල්ලන්නේ අප වෙනුවෙන් උත්තාන වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ අනගිනාමයෙන්ය. ආමෙන්. අපි ස්වාමීන් වහන්සේගෙන් වූ යාඥාව අපේකට කියමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණන් ස්වර්ගයේ පෘථිවියේද ඔබගේ නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ පොළොවේ දිටු වේවා. අපගේ දවස්පතා භෝජනය අද අපට දුන මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපේ වැරදි වලද කමා වූ මැනව. අප පරීක්ෂාවට නොපමුණවා අපේ අප ගලවාගත මැනව. මක්නිසත් රාජ්‍යයද බලයද මහිමේද ඔබ වහන්සේගේය. ආමේන්. මහෝත්තම දෙවි ස්වාමින් වහන්සේ ඔබ සියල්ලන්ට ආශිර්වාද කරමින් ඔබ ආරක්ෂා කරන සීක්වා. පියානෝය පුත්‍රයානෝය ශුද්ධාත්මයනෝ යන සියලු බලඇති දෙවිඳුන්ගේ ආශිර්වාදය දැන් ඔබ අතර සියල්ලන් සමග දැන් සහ සදා කාලයට නිතර පවතිවා. ආමේන්.